ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද ඔබේ උපෝසථ සීලගත දවස අපි උදෑසන අටසිල් සමාදන් කරවලා ධර්මානුශාසනයක් පැවැත්වුවා. මේ අනිත්‍ය භාවනාව කළා. අද හවස් කාලේ අපි තෙරුවන් වන්දනා කරලා දැන් සෝදානම් වෙන්නේ බණ පදයක් අහන්න. අද දහම් මංජුසාව විශේෂ සදහම් දේශනාවෙන් ඔබ ඉගෙන ගන්නේ හරි අපූර්ව ධර්ම ක්‍රමයක්. මේක නම් ගොඩාක් වැදගත් එකක්. ඒ වගේම මතක තබාගත යුතු එකක්. ඊටා සරල අභ්‍යාසයක්. මේ පුරුදු කළොත් ඔහු ප්‍රායෝගිකවම හිත පිරිසිදු කරගන්න කෙනෙක් වෙනවා. අද දහම් මංජුසාවෙන් ඔබට දහම් පඬුර ලැබෙන්නේ මජ්ක්‍ධිම නිකාය පොත් වහන්සේ නමකදී. මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොත් වහන්සේගේ ද්වේදහ විතක්ක සූත්‍රයේ කොටසක් අපිට මේ කෙටි කාලය තුල අපි දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය ආදී දේශනා ඉගෙන ගන්නකොට සම්පූර්ණ දේශනාව අහන්න හම්බෙන්නේ නැහැ. අපිට සම්පූර්ණ දේශනාව විස්තර කරන්න වෙලාව මදි. ඒ වගේම සංයුත්ත නිකායෙත්, අංගුත්තර නිකායෙත් ඇතැම් දේශනා තියෙනවා, කුද්දක නිකායෙත් තියෙනවා. ඒ දේශනාව විස්තර කරන්න වෙලාව මදි. නමුත් අපි කල්පනා කළා ඒ දීර්ඝ දේශනාවල වුණා යම් යම් ස්ථානවල තියෙන වැදගත් දහම් කරුණු ඔබට නිතර කියවන්න නොලැබෙන දහම් කරුණු මතක් කළොත් හොඳයි කියලා. මේ ද්වේදහ විතක්ක සූත්‍රයේ ඔබට සිංහල පරිවර්තනයේ තියෙන අපේ ගුරු දේවයන් වහන්සේ මේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොත් වහන්සේ තමයි මුලින්ම පරිවර්තන කරපු සූත්‍ර පොත් වහන්සේ. දැනට අවුරුදු 15කට විතර කලින් අවාසනාවක මහතනේ තාම ඒ පොත් වහන්සේ කියවපු නැති අය ඉන්නවා. අවුරුදු 15ක් තිස්සේ ඒව පරිවර්තනය කරලා තියෙන්නේ තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන්ට කියවන්න. එහෙම නැත්නම් තෙරුවන් සරණ යන්න කැමැත්තෙන් ඉන්නට කියවන්න. මේ දෙසුම භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේදී භික්ෂූන් අමතලා වදාළේ. භාග්‍යතුන් වහන්සේ වදාලා පුබ්බේව මේ භික්ඛවේ සම්බෝධ අනභි සම්බුද්දස්ස බෝධිසත්ත්වස්සයෝ සතෝ ඒ තද හෝසි. මානෙනි මම සම්බුදු වීමට ප්‍රථම බෝධිසත්වව සිටිද්දී අන බෝධිසත්ත්ව කියන වචනේ දෙනවා. බෝධිසත්ත්වස්සේව ඒ වගේ තැන් වලින් තමයි අපි බෝධිසත්වයන් වහන්සේ කියලා ගන්නෙ. බෝධිසත්වයන් වහන්සේව සිටියේදී මට මෙහෙම හිතනවා සම්බුදු වෙලා නැහැ. හැබැයි මේ බුදුරජාණන් වහන්සේ ඊයර විමුක්තිය ගවේෂණය කරන කාලේ, සත්‍ය ගවේෂණය කරන කාලේ යන්නෝනාං ද්වේදහ කତ୍වා විතක්කේ විහෙරේ යන්ති. ඊතුනේ මොකක්ද? ඉතින් මම කොටස් දෙකකට බෙදමින් දෙකොටසට බෙදමින් විතර්කයන් වාසය කරන්න ඕනේ. මේ මගේ හිතට එන විතර්ක පාංගු දෙකකට බෙදන්න ඕනේ. කොටස් දෙකකට බෙදන්න ඕනේ. එහෙම කොටස් දෙකකට බෙදමින් වාසය කරන්න ඕනේ කියලා හිතුණා. ඔන්න ගොඩාක් අය දැන් සමහර විට ඔබ දාන් දෙන්න පුරුදුයි. දැන් පන්සිල් ලකිනවා, අටසිල් ලකිනවා, තෙරුවන් වඳිනවා, පිරිත් කියනවා, විටින් විට භාවනාත් කරනවා. දැන් ඔන්න එතනින් එහාට යන්න ඔබට ක්‍රමයක් මේ. එහෙම කරන අයට
එහෙම නොකරන අයට දෙගොල්ලන්ටම මේ ක්‍රමේ පුළුවනි. ඉස්සරහට ඔබට පැහැදිලි වෙයි. බෝධිසත්වයන් වහන්සේව සිටියේදී මේ කියන්නේ දුෂ්කර ක්‍රියාව අත්හැරලා බුදුරජාණන් වහන්සේ දැන් අර හිතගෙනම අවධානය යොමු කරගෙන කුසල අකුසල් මෙනෙහි කරන කාලේ සම්බුද්ධත්වයට කලින් මහණෙනි මට හිතුණා දෙකොටසකට බෙදමින් විතරක ගැන දක්මින් වාසය කරන්න. කොහොමද සෝකෝ අහම් භික්ඛවේ යෝචායම් කාම විතක්කෝ මහණෙනි යම් මේ කාම විතරකයක් තියනවාද යෝචායම් නෙක්ඛම්ම විතක්කෝ යම් මේ නෑ යෝචායම් කාම විතක්කෝ යම් මේ කාම විතරකයක් තියනවාද යෝච ව්‍යාපාද විතක්කෝ යම් ව්‍යාපාද විතරකයක් තියනවාද යෝච විහිංසා විතක්කෝ විහිංසා විතරකයක් තියනවාද ඉමං ඒකං භාගමකසින් ඒක මම එක පැත්තකට දැම්මා. යෝචායන් නෙක්ඛම්ම විතක්කෝ යම් නෛෂ්ක්‍රම්‍ය විතරකයක් ඇද්ද? යෝච අභ්‍යාපාද විතක්කෝ යම් ව්‍යාපාද රහිත විතරකයක් ඇද්ද? යෝච අවිහිංසා විතක්කෝ යම් අවිහිංසා විතරකයක් ඇද්ද? ඉමං ဒ ුතියං භාගමකසින් ඒක මම දෙවනි භාගය කළා. දෙවනි කොටස කළා. දැන් අපිට තේරුම් ගන්න ඕනේ නම් කාම විතරක කියන්නේ මොනවද? ව්‍යාපාද විතරක කියන්නේ මොනවද? විහිංසා විතරක කියන්නේ මොනවද? කාම විතරක කියන්නේ ඇහැ කන නාසය දිවකය කියන ඉන්ද්‍රියන් පහ ඔස්සේ අපි දකින්න, අහන, ගඳ සුවඳ විඳින, රස විඳින, පහස ලබන ප්‍රියමනාපදී හිත ඇදිලා යන දේ ගැන විතරකේනවා. සරලව කිව්වොත් අමුදරුවෝ ගැන, ගේ දොර ගැන, යාන වාහන ගැන, වතු පිටි ගැන, යහළු යෙලිය ගැන, කන බොන දේ ගැන අපේ හිත ඇදිලා යනවා. ඒවට විතරකිනවා. අන්න ඒවට කියනවා. ඒවා ආසා සහගත වෙනකොට කාම විතරක කියනවා. ඒවා මුල් කරගෙනම ගැටීම ඇති වෙනවා. අමනාප රූප දකිනකොට ගැටෙනවා. අමනාප ශබ්ද අහනකොට ගැටෙන විතරකිනවා. ඔය ආදී වශයෙන් ගැටෙන විතරක, තරහ විතරක එනවා, ව්‍යාපාද විතරක, හිංසා විතරක. විහිංසා විතරක කියන්නේ හිංසා කරන්න හිතෙනවා. නැසේවා වෙනසේවා කියලා හිතෙනවා අන් අයගෙන. තමාට අයාපත පිණිස, ඒ කියන්නේ තමන්ට හරස් කපන අය ඉන්නවා. එහෙම නැත්නම් තමන්ම බලෙන් අභියෝගයක් කරගන්නවා තව චරිතයක්. එතකොට එයා ගැන බලාපොරොත්තුවක් තියෙනවා මොහු නැසේවා වෙනසේවා කියලා. මේ ක්ෂුද්‍ර ප්‍රාණීන් ගැන හෝ වේවා, මధుරෙක් ගැන හෝ වේවා, නැසේවා වෙනසේවා කියලා හිතක් තියෙනවා. එහෙම සිතුවිලි එනවා. ඒවට කියනවා විහිංසා විතරක. කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක. විරුද්ධ පැත්ත නෙක්ඛම්ම විතරක. කාමයන්ගෙන් ඈත් වෙන්න හිතෙනවා. අනේ මට භාවනා කරගන්න නැත්නම්, මට අනිත්‍ය දකින්න නැත්නම්, මට අසුභය වඩන්න නැත්නම්, මේවා ඔක්කොම වෙනස් වෙලා යනවා. මේ කාමයන් මොන වදයක්ද? අන්න නෙක්ඛම්ම විතරක. සමහරුන්ට පැවිදි වෙන්න හිතෙනවා. නෙක්ඛම්ම විතරක. එතකොට අව්‍යාපාද විතරක තියෙනවා. කියන්නේ මෛත්‍රී සහගත සිතුවිලි. සූපත් වේවා, මේ අයගේ වෛරය තරහව නැති වෙත්වා. අන්න ඊළඟට අවිහිංසා විතරක තියෙනවා. මේ කිසි කෙනෙක් නොනැසේවා, දුකකට කරදරයකටපත් නොවේවා. අන්න අවිහිංසා විතරක. මේ විදිහට තථාගතයන් වහන්සේගේ හිතට එන විතරක, හිතාමතා හිතනවාම නෙමෙයි, හිතට එන විතරක කොටස් දෙකකට බෙදුවා. මේවා කාම විතරක, මේවා ව්‍යාපාද විතරක, මේවා විහිංසා විතරක, මේවා අකුසල. මේවා නෙක්ඛම්ම විතරක, මේවා අව්‍යාපාද විතරක, මේවා විහිංසා විතරක, මේවා විහිංසා විතරක, මේවා කුසල කියලා දෙකට බෙදුවා. කුසල අකුසල භාග දෙකක්.
තස්සමයන් භික්ඛවේවං අපමත්ත සාතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ උප්පජ්ජති කාමිතක්කෝ. ඊට පස්සේ මහණෙනි මම ඒ කාලේ අප්‍රමාදීව කම්මැලි වෙන්නේ නැතිව කෙලෙස් තවන වීරියෙන් දිවි දෙවෙනි කොට වාසය කරනකොට ඒ කියන්නේ ජීවිතය අතහැරලා ධර්මයටම දිවි පුදලා කියන්නේ ධර්මයේ හැසිරීම ගැන බලවත් ආසාවකින් මේ සිත පිරිසිදු කිරීම පිළිබඳව අවධානයෙන් ඉන්නකොට උප්පජ්ජති කාම විතක්කෝ මට කාම විතර්ක කරන උපදිනකොට සෝ ඒවං පජානාමි මං ඒව ගැන මෙහෙම දැනගන්නවා කොහොමද ඔන්න අපිටත් මෙච්චරම තමයි දැනගන්නවා uppannෝ කෝමේ අයං කාම විතක්කෝ ඔන්න මට මේ කාම විතර්කය ඉපදුනා කාම විතර්කයක් ඔන්න ඉපදුනා සෝචකෝ අත්ත්ව්‍යාබාධයති සංවත්තති මේ කාම විතර්කය නම් මට දුක් පිණිස පවතින දෙයක් ඔන්න ශ්‍රාවකයා හිතන විදිය ඉස්සල්ලාම අඳුන ගන්න ඕනේ විතර්කේ ඒකට යම් සිහියක් තියෙන්න ඕනේ නේද සිහියක් නැත්නම් කොහොමද අඳුනගන්නේ? අනේ සිහිය තියෙන කෙනා අඳුන ගන්න ඕන කාම විතර්කයක් ආව හිතට. අපි හිතමු තරුණ දරුවෙක් ඉන්නවා කියලා. ඔහු දැන් තනියම ඉන්නේ. එයාට හිතෙනවා බොන්න. එයාට හිතෙනවා බොන්න. එතකොට ඒකේ ආස්වාදයේ මුසු හැඟීමක් නේ තියෙන්නේ බොනවා කියන එකේ ආස හිතෙන කෙනාට. එතකොට ඔහු තේරුම් ගන්න ඔන්න මට කාම විතර්කයක් ආවා. එහෙම නැත්නම් දැන් මෙතන බෝසතාණන් වහන්සේ සීලය රකින්නවනේ. ඒක එහා ගියපු විතර්ක ආවා. ඒ කියන්නේ සියුම් එච්චර ගොරෝසු ඒවා නෙමෙයි. සාමාන්‍ය මේ තමන්ගේ ඔන්න කයට ආසාවක් එනවා කියන්නේ පොඩි. ඒකත් කාම විතර්කයක් හැටියට දැක්කා. දිගට විස්තර කරන්න මේ වෙලාවක් නෙමෙයි සරලව තේරුම් ගමු. එතකොට කාම විතරකයක් ආවට පස්සේ තමන් ඉස්සල්ලාම දැන ඔන්න මට කාම විතරකයක් ඉපදුනා. පළවෙනි පියවර. දෙවෙනි පියවර මේ මට අයහපත පිණිස පවතිනවා. දුක පිණිස පවතිනවා. පරව්‍යාබාධය පිසංවත්තති. මේක අන් අයටත් අයහපත පිණිස පවතිනවා. මේ අකුසලයේ වෙන කෙනෙකුට ආවත් ඔහුටත් අයහපත පිණිස පවතිනවා. ඒ වගේම මේක මගේ හිත තුළ වැඩුවොත් ඒකෙන් තව කෙනෙකුටත් හානි වෙන්න පුළුවන්. අනිත් අයටත් අයහපත පිණිස පවතිනවා. උභය ව්‍යාබාධය පිසංවත්තති. තමාටත් අනුන්ටත් කියන දෙපැත්තටම මේක දුක් පිණිස පවතිනවා. ඔන්න ඒකේ පියවර 4යි. පස්වෙනි එක පඤ්ඤා නිරෝධිකෝ විඝාත පාක්ඛිකෝ අනිබ්බාන සංවත්තනිකෝ. මේක ප්‍රඥාව නැති කරන දෙයක්. දුක පැත්තට අයිති දෙයක්. නිවන පිණිස නොපවතින දෙයක් කියලා හිතනවා. තේරුණාද? අකුසල විතරකයක් ආවොත් කාම විතරකයක් ඉස්සල්ලාම අඳුන ගන්නවා. ඊට පස්සේ හිතනවා මේක මට අයහපත පිණිස පවතිනවා. අඳුනගන්න එක අපි පැත්තකින් තියමුකෝ. එතකොට හිතන ඒවා අඳුනගත්තට පස්සේ අඳුනගන්නේ ඔන්න මට කාම විතරකයක් ආවා කියලා අඳුන ගන්නවා. ඊළඟට මේක මට අයහපත පිණිස පවතිනවා. අන් අයට අයහපත පිණිස පවතිනවා. දෙපැත්තටම අයහපත පිණිස පවතිනවා. ප්‍රඥාව නැති කරනවා මේක. ඊළඟට දුක පැත්තට අයිති වෙන්නේ. නිවන පිණිස පවතින්නේ නැහැ. අපි වෙන කරලා ගත්තොත් විතර්ක 6ක් තියෙනවා එතන. අර ආපු කාම විතර්ක වෙනුවට අපි මේ විතර්ක ගැන තව විතර්ක 6ක් උපදවනවා. එතකොට අත්ත්ව්‍යාබාධය සංවත්තන්ති මේ භික්ඛවේ අත්ත්ව්‍යාබාධය සංවත්තති තිපි මේ භික්ඛවේ පටිසංචික්කතෝ අබ්බත්තං ගච්ඡති. මේක තමාට අයහපත පිණිස පවතිනවා කියලා හිතද්දී අර කාම විතරකය නැති වෙලා යනවා. එහෙම නැත්නම් අන් අයට අයහපත පිණිස පවතිනවා කියලා හිතද්දී කාම විතරකේ නැති වෙලා යනවා. දෙපැත්තටම අයහපත පිණිස පවතිනවා කියලා හිතද්දී කාම විතරකේ නැති වෙලා යනවා. මේක ප්‍රඥාව නැති කරන දෙයක්. මේක දුක පැත්තට අයිති දෙයක්.
නිවන පිණිස නොපවතින්නේ කියලා හිතනකොට අන්න නැති වෙලා යනවා කාම විතරකේ. සෝකෝ අහං භික්ඛවේ uppannuppannaං කාම විතක්කං පජාමේව විනෝදමේව බයන්තේව නං අකාසින්. ඔය විදිහට මහණෙනි මම උපදින කාම විතර්කය අත්හැරියා, දුරු කළා, නැති කළා, අවසන් කරලා දැම්මා. අන්න කාම විතර්ක නැතිව කරලා දැම්මා. හිතට එන්නේ නැහැ දැන්. දැක්කද? මේ හතුරෙක් වගේ හතුර අඳුනගත්තාම හතුරා එන්නේ. දෙවනියට මං මහණෙනි අප්‍රමාදීව ඉන්නකොට මට සමහර අවස්ථාවල මේ ධාමයේ උදවට හැසිරෙනකොට ව්‍යාපාද විතරක එනවා. ගැටෙන සිතුවිලි. ඒ ගැටෙන සිතුවිල්ලක් ආපු ගමන් මං අඳුන ගන්න ඔන්න ව්‍යාපාද සිතුවිල්ලක් ආවා. මේක මට අයහපත පිණිස පවතිනවා, අනුන්ට අයහපත පිණිස පවතිනවා, දෙපැත්තටම අයහපත පිණිස පවතිනවා. මේක ප්‍රඥාව නිරුද්ධ කරලා දාන දුක පැත්තට අයිති නිවන පිණිස නොපවතින සිතුවිල්ලක් විතර්කයක් කියලා දකිනකොට දකින්න ව්‍යාපාද සිතුවිල්ල. එතකොට අර එක්ක තමාට අයහපත පිණිස කියලා හිතද්දිම නැති වෙනවා. අනුන්ට අයහපත පිණිස පවතිනවා කියලා හිතද්දි මේ ව්‍යාපාදේ නැති වෙනවා. එක්ක සමහර කෙනෙකුට පළවෙනි එක හිතද්දි නැති වෙන්නේ නැති වෙයි. එතකොට දෙපාර මේ ඔක්කොම ටික හිතද්දි නැති වෙන්න පුළුවන්. කීපයක් හිතද්දි නැති වෙන්න පුළුවන්. හැබැයි තථාගතයන් වහන්සේට ඒ යම් ආකාරයකින් හිතද්දි නැති වෙනවා. ඔන්න ව්‍යාපාදය අර විදිහටම විස්තර කළා. විහිංසාව විතරකත් එහෙමයි. මේ බණ භාවනා කරන්න මහන්සි වෙමින් ඉන්නකොට මේ විහිංසාව විතර කියනවා බෝසතාණන් වහන්සේට. එනකොට දැක්කා මේක මට අයහපත පිණිස පවතිනවා, අනිත්‍යයට අයහපත පිණිස පවතිනවා, දෙපැත්තටම අයහපත පිණිස පවතිනවා. ප්‍රඥා නිරෝධයේ පිණිස, දුක පිණිස, නිවන් නොලැබීම පිණිස හේතු වෙනවා කියලා හිතනකොටම විහිංසාව විතරක නැති වෙනවා. ඔය විදිහට මහණෙනි මම උපදින ව්‍යාපාද විතරක නැති කරලා දැම්මා. අවසන්ම කරලා දැම්මා. උපදින විහිංසාව විතරක නැති කරලාම දැම්මා. බැහැර කරලාම දැම්මා. අවසන් කරලාම දැම්මා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මහණෙනි යම් කිසි භික්ෂුවක් ඒක අපි ශ්‍රාවකයෙක් කියලා ගමු. යම් කිසි ශ්‍රාවකයෙක් බහුලව හිතන්නේ, බහුලව නැවත හිතන්නේ යමක්ද තතහා නති හෝති චේතසෝ. ඒ පැත්තට සිත නැමිලා පවතිනවා. බලන්න, බහුල යම් විතරකයක්ද බහුල කරන්නේ, නැවත විතරක කරන්නේ, නැවත හිත හසුරුවන්නේ, ඒ ලෙසින්ම සිත ඒට නැඹුරු වෙනවා. ඒ පැත්තට නැමෙනවා. ඕනම කෙනෙකුට එහෙමයි. කාම විතක්කං චේ භික්ඛවේ භික්ඛු බහුලමනෝ විතක්කේති අනුවිචාරේති පහසිනෙක්ඛම විතක්කං. ඒතර කාම විතර්කම නම් භික්ෂුවක් හිත ඉන්නේ. කාම විතර්කම නම් උපාසක උපාසිකාවක් හිත ඉන්නේ. මොකද වෙන්නේ? ඒ කාම විතර්ක ඔස්සේම හිත පවත්වනකොට, කාම විතර්ක ඔස්සේම හිත දුවනකොට නෙක්ඛම්ම විතර්ක නැතුව යනවා. අර කාමයන්ටම බැඳෙනවා. එතකොට කාම විතර්කම බහුල වෙවි උපදිනවා. ඔන්න හිතේ ස්වභාවය හරි වටින දෙසමක්. ඒ කාම විතර්ක පැත්තටම සිත නැමෙනවා. ඊළඟට ව්‍යාපාද විතරකම නම් යම් කෙනෙක් හිත ඉන්නේ නැවත හිත හසුරුවන්නේ අව්‍යාපාද විතරක මෛත්‍රී සිතුවිලි නැති වෙලා යනවා ඔහුගේ හිතේ. ඒ හිතන පරිසරය නැහැ. ව්‍යාපාද විතරකම බහුලව නැగి එනවා. ව්‍යාපාද පැත්තටම හිත නැමෙනවා. එයා එන්නේ දරුණු වෙනවා. එන පීඩාව. ඔය ව්‍යාපාද කියන එක දරුණු නොවෙන්න පුළුවන්. පීඩාව කියන එක එනවා ව්‍යාපාදේ. යටින ස්වභාවය. ඊළඟට විහිංසා විතරකම නම් හිත ඉන්නේ, බහුල කරමින් ඉන්නේ. අවිහිංසා විතරක නැති වෙලා යනවා. විහිංසා විතරකම නැగి එනවා.
අන්න ඔහුගේ හිත විහිංසාව විතර්ක පැත්තටම නැමෙනවා. තේරුණා නේද? ඒක හරියට මේ වගේ උදාහරණයක් කියනවා. වස්සාන කාලේ අවසාන මාසයේ පායනකොට මිනිස්සු කුඹුරු කරන්න පටන් ගන්නවා. ඔය නිල්ල පෙරුණු ගොයම තියෙනවා. එතකොට ගොපල්ලෝ ගවයෝ රකින්නවා. එතකොට හැබැයි පායන කාලේනේ ගොයන් තිබ්බට තනකොළ ආදී නැහැ. ඒවා වේලිලා. එතකොට ගොපල්ලෝ ගවයෝ රකින්නකොට ගොපල්ලා ගවයෝ අරගෙන යනවා. සෝතා ගාවෝ තතෝ දණ්ඩේන ආකෝටේය පතිකෝටේය සම්නිරුන්දේය සම්නිවාරේය. අර ගොපල්ලට සිද්ධ වෙනවා දිග කෙවිතක් අරගෙන ඒ හරකුන්ගේ පිටට පහර දෙන්න, ඇලයට පහර දෙන්න. එහෙම පහර දෙදී එහෙම යන එක නවත්තන්න ඕනේ ගවයන්. දාපු තන පිට්ටනිය මොකක් හරි තියෙන තැන විතරක් ඉන්න අර කුඹුරු පැත්තට නොයන්න. ඊළඟට වළක්වන්න ඕනේ ඒ ගවයන්ව. ඔබට තේරුණා නේද උපමාව? ඒ හේතුව බැරි වෙලා හරි ගවයෝ ටික හරියට බලා ගන්න බැරි වුණොත් ගොපල්ලට ඒ හේතුවෙන් ඔහුගේ ජීවිතය උනත් නැති වෙන්න පුළුවන්. ඒ කුඹුරේ හිමියෝ තරහ ගියොත් ඔහුව නැති කරයි. එහෙම නැත්නම් දඩුවමට ලක් වෙන්න පුළුවන්. නඩු දාන්න පුළුවන්. බදු මෙයාගේ දඩ ගහන්න පුළුවන් මෙයාට. ධනහානියක් වෙන්න පුළුවන් ඒ නිසා. ඊළඟට ගැරහුම් ලබන්න පුළුවන්. හොඳට අහගන්න වෙනවා. අර ගාබිය කුඹුරු කෑවොත් අන්නේ වගේ මහණෙනි මම දැක්කේ අකුසල ධර්මයන්ගේ ආදීනවය. මම අකුසල ධර්මයන්ගේ දෝෂය, ලාමක බව, මේ කෙලෙසීමටපත් වෙන ස්වභාවය, කිලිටි වෙන ස්වභාවය මම දැක්කා. කුසල ධර්මයන්ගේ නෙක්ඛම්මේ ආනිසංස දැක්කා. ඒ වගේ යහපත් පැත්ත දැක්කම පිරිසිදු බව දැක්කා. එතකොට අර විතර්ක වලකනවා වගේ අර ගොපල්ලා ගවය වලකනවා වගේ හිතට එන විතර්ක වලක්ව ගන්න ඕනේ. නැත්තම් අර ගොපල්ලෝ ගිහිල්ලා ගොයන් කෑවොත් මේ ගවයෝ ගිහිල්ලා ගොයන් කෑවොත් ගොපල්ලා හරි දුකටපත් වෙනවා වගේ. ගවයෝ ගිහිල්ලා ගොයන් කෑවොත් ගොපල්ලා හරියට පීඩාවටපත් වෙන්න වෙනවා වගේ. අපේ මේ විතර්ක නැමැති ගවයෝ අපි හරියට පරිස්සම් කරගත්තේ නැත්තම්, නරක විතර්ක අයින් කරලා හොඳ විතර්ක දැකගත්තේ නැත්තම් අපි ලොකු දුකකටපත් වෙන්න වෙනවා. ඒ උපමාවෙන් තේරුම් ගන්න ඕන. එහෙනම් බලන්න අර හොඳට පිට හරහා ගහලා අර ඇලයට ගහලා මේ කබ වලින් ඇදලා කරලා අමාරුවෙන් තමයි මුලින්ම මේචල් කරගන්න තියෙන්නේ කාලේ. ඒ මුල් කාලේ භාග්‍යතුන් වහන්සේ වදාළා මහණෙනි මම ඔය විදිහට අප්‍රමාදීව මේ සිත දියුණු කරන්න මහන්සි වෙමින් ඉන්නකොට මට නෙක්ඛම්ම විතරකත් ඉපදුනා සමහර අවස්ථාවල. එතකොට මම දැනගන්නවා ඔන්න මට නෙක්ඛම්ම විතරකයක් ඉපදුනා. ඒක මට අයහපත පිණිස පවතින්නේ නැහැ. අන් අයට අයහපත පිණිස පවතින්නේ නැහැ. දෙපැත්තටම අයහපත පිණිස පවතින්නේ නැහැ. ඒක පඤ්ඤා බුද්ධිකෝ ප්‍රඥාවේ වෘද්ධිය පිණිස හේතු වෙන වැඩිම පිණිස. දුක පැත්තට අයිති වෙන්නේ ඒක අවිඝාත පක්ඛිකෝ නිබ්බාන සම්වත්තනික නිවන පිණිස පවතිනවා කියලා ඔන්න මම මෙනෙහි කරන්න පටන් ගත්තා. යෝනිසෝ මනසිකාරයක. අනේ යෝනිසෝ මනසිකාරය කරන විදිහ. එතකොට මහණෙනි මම ඔය විදිහට කල්පනා කරලා බලද්දී රත්ත්‍ංචේපිතං භික්ඛවේ අනුවිතක්කේයං අනුවිචාරේයං නේව තතෝ නිදානම් භයං සමනුපස්සාවේ මම සමහර රැය පුරාවටම ඒ නෙක්ඛම්ම විතරකේම හිත ඉන්නවා. නෙක්ඛම්ම විතරකේම නැවත නැවත හිත ඉන්නවා. මට ඒ හේතුවෙන් කිසිම බයක් ඇති වෙන්නේ නැහැ.
නෙක්ඛම්ම විතරකනේ හිතන්නේ කුසලයක් නේ. දවල් දවස පුරාවට හිත ඉන්නවා. ඒ හේතුවෙන් බයක් ඇති වෙන්නේ නැහැ. බයක් දකින්නේ මම කිසිම. දහවල් රැය කියන දවස පුරාම මම ওই නෙක්ඛම්ම විතරකේ නැවත හිතනවා. ඒකම බහුල කරනවා. ඒ හේතුවෙන් මම බයක් දකින්නේ නැහැ. හැබැයි මහණෙනි ඔය විදිහට දිගට නෙක්ඛම්ම විතරකේම ආය හිත ඉන්නකොට මගේ කයට හරි මහන්සියක් කලන්ත ගතියක් දැනුණා. එතකොටම හිත විසිරෙන්න පටන් ගත්තා. අර එකම විතරකේ ආය හිතද්දි. හිත විසිරෙනකොට සිත සමාධියෙන් ඈත් වුණා. හිත එකඟ බව නැති වෙලා ගියා. එතකොට මහණෙනි මම මා තුළම සිත ආධ්‍යාත්මයේම සිත පිහිටෙව්වා. තැන්පත් කළා, එකඟ කළා, සමාහිත කළා. එහෙම විසිරෙන්න දෙන්නේ නැතුව. ඒකට හේතුව මොකද්ද? මාමේ චිත්තං වෝහඤ්ඤේති මාගේ හිත නොසන්සුන් වෙන්න එපා කියලායි. හිතේ නොසන්සුන් බවට බෝසතාණන් වහන්සේ කැමති වුණේ නැහැ. ඒ වගේම මහණෙනි මම ඉන්නකොට වුම බණ භාවනා කරන්න මහන්සි වෙමින් ඉන්නකොට මට අව්‍යාපාද විතරක ආවා. මෙත් සහගත සිතුවිලි. මම මේ වෙනකොට හඳුනාගත්ත ඔන්න අව්‍යාපාද විතරකයක් ආවා. ඒක මට යහපත පිණිස පවතිනවා, අන් අයට යහපත පිණිස පවතිනවා, දෙපසටම යහපත පිණිස පවතිනවා. ප්‍රඥාව වැඩෙන්න හේතු වෙනවා. දුක පැත්තට අයිති වෙන්නේ ඒ වගේම නිවන පිණිස හේතු වෙනවා කියලා මම හිතනවා. මම සමහර විට අව්‍යාපාද විතරකය රාත්‍රී පුරාවටම හිතනවා. මට කිසි බයක් නැහැ. දහවල් පුරාවටම හිතනවා. ඒ හේතුවෙන් බයක් ඉන්නේ බයක් දකින්නේ මම. දවස පුරාවටම හිතනවා. ඒ හේතුවෙන් බයක් දකින්නේ. හැබැයි මගේ කයට වෙහසක් දැනෙනවා. එතකොට හිත නොසන්සුන් වෙනවා. එතකොට සමාධියෙන් හිත ඈත් වෙනවා. එතකොට මම ආයෙ හිත ගන්නවා මාතුලට. හිත අභ්‍යන්තරය ආධ්‍යාත්මේ තැන්පත් කරනවා, එකඟ කරනවා, සමාහිත කරනවා, නතර කර ගන්නවා. ඒකට හේතුව මගේ හිත නොසන්සුන් වෙන්න විසිරෙන්න එපා කියලායි. ඔය විදිහටම අවිහිංසාව විතරකේනවා. එතකොට ආනිසංස පක්ෂය හිතනවා. දවස පුරාම හිතනකොට වෙහසයි. හිත සමාධියෙන් ඈත් වෙනවා. ආය හිත අභ්‍යන්තරේ තැන්පත් කරනවා. දැන් අපිට මේ විදිහේ කරන්න කලින් අපිට මුල ටික කරන්න ඕනේ නේ. සලාම අඳුන ගන්න ඕනේ. මේවා කුසල් කියලා. මේක කාම විතරකයක්, ව්‍යාපාද විතරකයක්, විහිංසාව විතරකයක්. අඩුවතරම උපෝසත දවසට හරි අපි ඔක විතරක බෙද බැලුවොත් දැන් අපි බණ අහගෙන ඉන්නකොට සමහරට කාම විතරකෝස් යන්න පුළුවන් හිතේ. එතකොට ඔය විදිහට බහුලව හිතමින් ඉන්නකොට ඒ පැත්තට හිත නැඹුරු වෙන්න පටන් ගත්තා. යමක්ද බහුලව හිතන්නේ ඒ පැත්තට හිත නැමෙනවා. ඒක හිතේ හැටි. නෙක්ඛම්ම විතරකම හිත ඉන්නකොට බහුල කර ඉන්නකොට යම් භික්ෂුවක් ඒ භික්ෂුවේ කාම විතරක දුර වෙලා යනවා. නෙක්ඛම්ම විතරකම බහුල වෙලා යනවා. නෙක්ඛම්මේ පැත්තටම සිත නැමෙනවා. නෙක්ඛම්ම විතරක දෙසටම හිත නැමෙනවා. අව්‍යාපාද විතරකම බහුල කරමින් භික්ෂුවට ඒ අව්‍යාපාද විතරකම නැවත හිතද්දී ව්‍යාපාද විතරක නැති වෙලා අව්‍යාපාද පැත්තටම හිත නැමෙනවා. අවිහිංසා විතරකත් එහෙමයි. අවිහිංසා විතරකම හිත බහුල කර ඉන්න භික්ෂුවට හිංසා සහගත විතරක නැති වෙනවා. අවිහිංසාව පැත්තටම හිත නැමෙනවා. ඒක හරියට මහණෙනි පායන කාලේ අන්තිම මාසේ සියලු අස්වනු නෙලලා ගමට ගෙනහිල්ලා ගමේ කමත්වල ගොඩ ගහලා තියෙන්නේ. එතකොට ගොපල්ලට ගවයෝ රකින්න එක අමාරු නෑ. ගවයෝ ඔහේ යන්න හරිනවා. හැබැයි හරියට ටිකක් අවධානයෙන් ඉන්නවා. අහවල් පැත්තේ තමයි මගේ ගවරංචුව ඉන්නේ කියලා මේ ගොපල්ලා රුක්ඛ මූල ගතස්සවා භෝකාස ගතස්සවා සතිකරණීය මේව හොති. ගහක් මූලට ගිහිල්ලා අර ෂෝක් එකේ ඉන්නවා. එහෙම නැත්නම් එලි මහන්නේ කොහේ හරි තැනක ගලක් උඩ වාඩි වෙලා
අහවල් තනයි ගවයෝ ඉන්නේ කියන ඇඳිනීම පොඩ්ඩක් තියාගෙන අවධානය චුට්ටක් තියාගෙන ඉන්නවා. අන්න ඒ වගේ අර හොඳට නෙක්ඛම් විතරක අව්‍යාපාද විතරක අවිහිංසා විතරක බහුල කරපු ශ්‍රාවකයට හිතගෙන නිකන් සිහි කරන්න විතරයි තියෙන්නේ. පොඩි අවධානයකින් හිටියාම ඇති. අර කාම විතරක ව්‍යාපාද විහිංසා විතරක එතකොට ඇවිල්ලා ඇටැක් කරන්නේ හැප්පෙන්නේ නැහැ. හිත සංසිඳිලා. හිතට නිතර ඉන්නේ අර හිත නැමිලා තියෙන කුසල පැත්තටනේ. භාග්‍යතුන් වහන්සේ ඊට පස්සේ දේශනා කරනවා මහණෙනි එතකොට මගේ සිතට වීරිය ඇති වුණා තව. මම කල්පනා කළා මගේ සිතට වීරිය තියෙනවා හැකිලිලා නැහැ. හොඳට සිහිය පිහිටලා තියෙන්නේ. සිහිය මුලා වෙලා නැහැ. මගේ කය සැහැල්ලු වෙලා තියෙන්නේ. කයේ බරගතියක් නැහැ. මගේ හිත එකඟ වෙලා තියෙන්නේ. විසිරීමක් නැහැ. සමාහිත වෙලා තියෙන්නේ. අන්න මහණෙනි මම ඔය විදිහට මා පිළිබඳ මට හොඳ තෘප්තියක් එනකොට හොඳ පිහිටි වීරියක් සිහියක් ඒ වගේම කායික සැහැල්ලුවක් සිතේ එකඟ බවක් එනකොට මහණෙනි මම ප්‍රථම ධානයේට සිත යොමු කළා. මා ප්‍රථම ධානය උපදවාගෙන ඊට පැමිණ වාසය කළා. දෙවන ධානය විදිහට ලබා ගත්තා. තෙවන ධානය ලබා ගත්තා. හතරවෙනි ධානය ලබා ගත්තා. එතකොට දැන් මේ බෝසතාණන් වහන්සේ මේ මහා බෝධිය මුල ඊට පස්සේ මහා බෝධිය මුල ඉඳලා සමාහිත සිත තව හොඳටම එකඟ වෙලා හොඳටම නම්‍යශීලී වුණාට පස්සේ බබලන්න පටන් ගත්තට පස්සේ නොසෙල්ලෙන ස්වභාවයටපත් වෙන්න පටන් ගත්තට පස්සේ පුබ්බේ නිවාස ඥානෙට හිතේ දෙවුවා. අන්න පළවෙනි ඥානෙ ලබා ගත්තා. අවිද්‍යාව දුරු වුණා. විද්‍යාව පහළ වුණා. අඳුර දුරු වුණා. ආලෝකය පහළ වුණා. ඔය විදිහටම සිත පිරිසිදු වුණාම හොඳට බබලද්දී චතුප්පපාත ඥානෙට හිත යොමු කළා. දෙවෙනි විද්‍යාව ලැබුවා. ඔය විදිහටම හිත එකඟ වෙලා බබලනකොට ආසවක්ඛේ ඥානෙට හිත යොමු කළා. සියලු ආශ්‍රව විශ්ය කළා. චතුරාර්ය සත්‍ය පරිපූර්ණ අවබෝධ කළා. තුන්වෙනි විද්‍යාව උපදවා ගත්තා. කෙලෙස් තවන වීර්යයෙන් දහමට දිලිපුදා වාසය කරන කෙනාට ලැබිය යුතු දේ තමයි උනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඒක හරියට මේ වගේ ලස්සන වනලැහැබක් තියෙනවා. ඒ මහා වනලැහැබේ මහා වනයේහි අසබඩ වෙන්න වනලැහැබක් තියෙනවා. ඒ වනලැහැබෙහි මහා නිම්නයක් තියෙනවා. ඒ නිම්නේ කෙළවරක කුඩා දියවිලක් තියෙනවා. ඒක ඇසුරු කරගෙන ලොකු මුවරැලක් ජීවත් වුණා. හරි සනීපෙට ජීවත් වුණා ඒගොල්ලෝ. අර මහා වනයෙන් එළියට ඇවිල්ලා අර කුඩා වනලැහැබේ තිබ්බ අර දියවිල ඇසුරු කරගෙන හොඳ පාරේ ඇවිල්ලා ඒගොල්ලෝ සතුටින් ජීවත් වුණා. හැබැයි මේ මුවරැල්ලට අහිත පිණිස කැමති, මේ මුවරැල්ල නසන්න කැමති මිනිස්සෙක් අර හොඳ පාර වැහුවා. වැරදි පාර ඇරියා. අරලා ඒකේ තිබ්බා මුවෙකුයි මෝදෙනෙකුයි බොරුවට හදපු මුවෙක් වගේ පේන රූප තිබ්බා. මෝදෙනක් වගේ රූප තිබ්බා. ඒකේ උගුලටවා. ඒ අර වැරදි පාරක් ඇරියනේ. නෑ උගුලටව කියලා නෑ. ඒ වැරදි පාර විවෘත කළා. විවෘත කළාට පස්සේ දැන් අර මෝදෙනයි මේ බොරුවට හදපු මුවයි මෝදෙනයි ඉන්නවා. හරි පාර වගේ අර මෝරැලේ පාර ගියා ලොකු නිම්නයක් නේ. ඒකෙන් පෙරේලා විනාශයටපත් වුණා. නමුත් එක පුරුෂයෙක් ඒ මෝරැලේ යහපත ප්‍රාර්ථනා කළා. අර මෝරූප දෙක නැසුවා. වැරදි පාර වැහුවා. හරි පාර ආයමත් විවෘත කළා. බය රහිත මාර්ගය. ඒ මෝරැල ආයේ වැඩිලා ගියා. නැසුන්නේ නැහැ කියලා කායි බෝවිලා ගියා. පහසුවෙන් වාසය කළා. උපමාවක් මහන්නේ මම කිව්වේ අර්ථය තේරුම් ගන්න. ඔය මහා නිම්නයක් තියෙන ඔය දියවිල කියන්නේ කාමේ වගේ. ඒ කියන්නේ කාමයන්
මේ රූප ශබ්ද ගන්ධ පහස අපිට පරිහරණය කරන්න වෙනවා. හැබැයි ඒක හරියට පරිහරණය නොකළොත් විනාශ වෙනවා. හරි මගින් යන්න ඕනේ. වැරදි විනාශ වෙනවා. මෝරල කියලා කිව්වේ මේ සත්‍යයන්ට හිත කැමති පුරුෂයා කිව්වේ සම්බුදුරජාණන් වහන්සේට. අහිත කැමති පුරුෂයා කිව්වේ පාපී මාරයාට. වැරදි මාර්ගය කියලා කිව්වේ මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්පාදී මිත්‍යා අට්ඨාංගික මාර්ගයට. හරි මාර්ගය කිව්වේ සම්මා දිට්ඨි සම්මා සංකප්පාදී ආර්ය අෂ්ටාංගික මාර්ගයට. අර මෝ වගේ හදපු මොයි මොදෙනයි කිව්වේ මෝ රූප දෙක. ඒ නන්දි රාගයයි අවිද්‍යාවයි. යන්නේ ආසාව ඔස්සේ අනවබෝධය ඔස්සේ එනේ තණ්හාව ඔස්සේ දෘෂ්ටි ඔස්සේ කියලා තමයි මිනිස්සු නැසෙන්නේ. දැන් තණ්හාව අතහැරපු භික්ෂූන් ඒ කියන්නේ කාමයන් අතහැරලා පැවිදි වෙච්ච භික්ෂූන් දෘෂ්ටි වලට අහු වෙන්නේ ශ්‍රමණයෝ. දෘෂ්ටිගත වෙනවනේ. එක්කෝ දෙකටම අහු වෙනවා එක්කෝ එකකට අහු වෙනවා. ගොඩක් වෙලාවට දෙකම තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔන්න මම මාර්ගේ විවෘත කළා. විවටෝ මායා කේමෝ මග්ගෝ මං ක්ෂේම මාර්ගය රහිත මඟ විවෘත කළා. සෝවත්තිකෝ ඒක හරි සැපපහසු මාවතක්. පීති ගමනියෝ ප්‍රීතිය ගන්න පුළුවන් මාවතක්. පිහිතෝ කුමග්ගෝ වැරදි පාර මං වැහුවා. ඕහතෝකචරෝ මම නසල දැම්මා තණ්හාව නන්දි රාගය නැමැති මෝ රූපේ. නාසිකාවකචාරික මම නසල දැම්මා අවිද්‍යාව නැමැති මෝ රූපය. ශාස්ත්‍රූන් වහන්සේ නමක් ශ්‍රාවකයෝ කෙරෙහි අනුකම්පාවෙන් කළ යුතු යමක් ඇද්ද මම ඒ කරලා තියෙන්නේ. මහණියෝ ඔන්න ගස්මෝන් තියෙනවා හිස්තැන් තියෙනවා. ජහයත මහණි නිවන් මඟ වඩන්න ප්‍රමාද වෙන්න එපා. ප්‍රමාද වෙලා පස්සේ පසුතැවෙන්න එපා. ඒක තමයි අපේ අනුශාසනාව. කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ භික්ෂුන් සතුටින් පිළිගත්තා. දේශනාවම අපි සාරාංශ වශයෙන් ඉගෙන ගත්ත ටිකක් වෙලාවක් ගියා. නමුත් අපි තේරුම් ගන්න ඕනේ අපි මූලික අවස්ථාවට එන්න. අපි ධානාසයි, මගඵල ආසයි, ඥාන ලබන්න ආසයි. නමුත් අපි විතර්ක දෙකොටසකට බෙදලා බලන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරය කරන්නේ නැහැ. ඒ නිසා අපි යෝනිසෝ මනසිකාරය කරන්න ඕනේ. විතර්ක බෙදලා බලන්න ඕනේ. මේවා කාම විතර්ක, ව්‍යාපාද විහිංසා, මේවා නෙක්ඛම්ම අව්‍යාපාද විහිංසා. ඒ විතර්කයක් ගන්න යෝනිසෝ මනසිකාරය කරන්න තිබ්බර වචන ටික අපි මතක තියාගෙන බලන්න ඕන. ඔන්න දහමේ ගැඹුරින් හැසිරෙන්න කැමති කෙනෙකුට සරල ප්‍රවේශයක්. හැම දිනකටම මේ ධර්මයේම පිළිසරණ වේවා. සාදු සාදු සාදු. පුණ්‍ය අනුමෝදනා සිදු කරනවා. අද දවසේ අපි උදෑසන 8 සිල් සමාදන් වුණා. ඒ වගේම ඔබ ධර්ම ශ්‍රවණය කළා. බුදු පූජා ආදී පැවැත්වුවා අද දවස පුරාවට. භාවනා කළා. ඔබ 8 සිල් ආරක්ෂා කරගත්තා. සවස තෙරුවන් වන්දනා කළා. අපි ධර්ම ශ්‍රවණය කළා. නොඑක ආකාරයෙන් රැස් කරගත් සීල පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් සීරිසක දෙවියන් ප්‍රදානයි ඒ දෙවියන් සිටින සියලු දෙව් පිරිස අනුමෝදන් වෙත්වා. මේ පුණ්‍ය භූමියට මේ ප්‍රදේශයට ආරක්ෂාව සැපයන සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ සැපයටපත් වෙත්වා. මේ සිල්වත් ගුණවත් උපාසක උපාසිකාවන් පින් කැමති හැම දෙනාට ආරක්ෂාව සලසත්වා. දෙවියෝ දනිවනේ සනසිත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවයන් වහන්සේ, මහෝපාද්‍යයන් වහන්සේ, මහා සංඝරත්නයන් මේ පුණ්‍ය අනුභවයෙන් සුවපත් වෙත්වා. ධර්ම අවබෝධයෙන් සනසිත්වා. සාදු සාදු සාදු. ඔබ අප හැම දෙනා නමින් මියගිය ඥාති වර්ගයා මේ පින් අනුමෝදන් සැපයටපත් වෙත්වා. සාදු සාදු සාදු. මේ පුණ්‍ය භූමියේ ආරම්භයේ පටන් මේ මොහොත දක්වාම නොඑක ආකාරයෙන් පින් රැස් කරගත් ආදාර උපකාර කරන මූලිකත්වයකට කටයුතු කරන අද දවසේ පුරාවට පින් රැස් කරගත් මේ වැඩසටහන සම්බන්ධව
ඔබ අප හැම දිනාට ඔබ අප හැම දිනාගේ ගුරුවර දෙමාපිය ඥාති හිතවතුන්ට විශේෂයෙන් ආරාම පූජාවෙන් මූලික වශයෙන් මේ පිළිබිම පවත්වාගෙන යන්නට ආධාර කරන සියලු දෙනාට ඒ හැම දිනාගේ පවුලවල සියලු දෙනාට මේ පින් අනුමෝදන්ව සියලු දෙනා නිරෝගී සුව ලබත්වා දිගාසිරි ලබත්වා සියලු යහපත් කටයුතු සඵල වෙත්වා හැම ආයුරින් ආරක්ෂාව සැලසෙත්වා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා සාදු 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 විශේෂයෙන් අපි පුණ්‍ය අනුමෝදනා කරන දැඩි සත්කාරයක වේ ප්‍රතිකාර ලබන නිශාන්ත ප්‍රභාත් පාලිත කුමාර මහත්මයාට තිරුවනේ අනන්ත ගුණ බලයෙන් අප රැස් කළ සීල පුණ්‍ය අනුභවයෙන් වහවහ නිරෝගී සුව දිගාසිරි සැලසේවා සාදු 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 හැම දිනාටම තිරුවන් සරණයි නමෝ බුද්ධාය කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්ති ගෝරි පඤ්ඤ තථාගත අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨිකා කාලික අච්චයං කමමේ සංඝ පුඤ්ඤක්ඛිතං අනුත්තර සාදු 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 අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජිතෝ සුපත්තිතා සුපත්තිතා ඕකාස වන්දාමි බන්ති මයා කතං පුඤ්ඤං සාමිනානුමෝදිතබ්බං සාමිනා කතං පුඤ්ඤං මයං දාතබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්ඡං කම්තමේ බන්ති ඕකාස කමාමි බන්ති ဒုတိယ ම්පි ඕකාස කමාමි බන්ති තතියම්පි ඕකාස කමාමි බන්ති සියලු දෙනා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා හැම දිනාටම තිරුවන් සරණයි